ආයුබෝවන් 2022 මැයි 9 වැනිදා සඳුදා අද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයිද සමහර විට ඔබ කල්පනා කරන්නේ ඒ ගැන වෙන්න පුළුවන් රටේ තැන තැන ඒ ගැන උණුසුම් උනන්දුවක් තියෙනවා ප්‍රසිද්ධ ජනප්‍රිය ජනමාධ්‍ය ඒ ගැන උණුසුම් පුවත් මවනවා ඊයේ මහින්ද රාජපක්ෂ අනුරාධපුරයට යනවා අටම ස්ථානය වැඳ ගන්න. වෙනද වගේ ස්වාමින් වහන්සේලා පස්සෙන් ආවේ නැහැ. පින්නතෙක් මානයක ස්වාමින් වහන්සේ කෙනෙක් හිටියෙත් නැහැ. ආරක්ෂකයෝ පමණමයි. ඒ වගේම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට රැහිව යම් පිරිසක් දැන් ඇති මහින්ද මහත්තයා ගෙදර යන්න හොඳටම ඇති කියලා විරෝධතාවකුත් දක්වනවා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂකයෝ සීරුවට පරිස්සමට ඉවසීමෙන් ඒ අවස්ථා මග හැරගෙන එනවා දැක්කා. ජනමාධ්‍ය වාර්තා කෙරුවා. සමහරු කල්පනා කරන්නේ අද විශේෂ ප්‍රකාශයක් කරලා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන්න අනුරාධපුරේ අටම ස්ථාන ආශිර්වාද ගන්න ඔහු ඊයේ ඒ ගමන ගියා කියලා. අපි දන්නේ නැහැ. හැබැයි එක දෙයක් පැහැදිලි. ඔබ වටහාගත යුතුමයි. මේ හදන්නේ රාජපක්ෂවරු හොරා කෑ ධනෙ උගණ්ඩාවට රැගෙන ගිය බවට අනුමාන කරන මහා ඩොලර් තොගය ආපහු ගන්න නෙවෙයි. ඒ මහා ධනෙ අත්පත් කරගෙන පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, ගෑස් ඒ වගේම ඖෂධ හිඟේ අඩු කරගෙන ජීවන තත්ත්වය ඔසවන්න නෙවෙයි මහ ජනතාවගේ ඔබේ මගේ අපේ මේ එහෙම වැඩක් නෙවෙයි ඔබ වටහා ගන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අන්තිම ජොබ් එක අවසන් කරන ඊ타මත්ම සූක්ෂම සංවිධානාත්මක ප්‍රොජෙක්ට් එකක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ දන්නවාද? ඔව් නැහැ. ඕන එකක් විය හැකි. ඉරලවන්ට්. අදාළ නැහැ. හරියට මෛත්‍රීපාල සිරිසේනව රටින් පන්නලා පාස්කු ප්‍රහාරය සිද්ධ වුණා වගේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිසා හිටපු අනිවාර්යෙන්ම ඊට වගකිව යුතුයි. සේනාධිනායකයා අනිවාර්යෙන්ම වගකිව යුතුයි. හැබැයි ඔහු දන්නවාද නැද්ද? ඔව් නැහැ. ඉරලවන්ට්. අපේ යෝජනාව එක දිගටම අපි ස්ථානගත කෙරුවා. මේ රටේ මේ මොහොතේ සිද්ධ වෙන දේවල් මේ එක මහ එකෙක්වත් දන්නේ නැහැ. හරියට ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඇඳුම් මහනවා වගේ. හිතන්නකෝ මහන්නේ කමිස කියලා ෂර්ට්ස්. එක කට්ටියක් දන්නේ කොලර් එක මහන්න. එක කට්ටියක් දන්නේ බොත්තම් අල්ලන්න. තව කට්ටියක් තව කෑල්ලක්. අන්න එහෙම තමයි මේ වැඩේ යන්නේ. think tanks වලින් තමයි වැඩේ දෙන්නේ. චීන, ඇමරිකානු, ඉන්දියානු. Pathfinder Foundation. මිලින්ද මොරගොඩ වොෂින්ටන් කොළුවා ඉන්ඩෝ පැසිෆික් ඒජන්ට් චීන තරව්කරුවා අපි දන්න කියන ප්‍රධාන එක කතාවක් විතරයි. තව බොහෝ අය දිවාරය නොබල වැඩ. අපි කාලා බීලා චූ දාලා බඩ උඩ දාගෙන බුදි. අපි දන්න මගුලක් නැහැ. ඒ අනුව රට තුල සිද්ධ වෙන්නේ මොනවද කියලා ඔබ පරිස්සමට කල්පනා කරන්න. නිදහස් සංවාදයේ අන්න ඒ සඳහා අපි දැනුමේ ප්‍රදීපාගාරයක් මතකනේ. සංවාදයේ යලි මැදිහත් වීමක්. දැන් මේ වෙනකොට සිද්ධ වෙන්නේ ඊටම සරලව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ප්‍රධානියා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඔහු ඊනියා යහපාලනයේ ප්‍රධාන තරව්කරුවෙක් මෛත්‍රීපාල සිරිසේනගේ ඒ වගේම රනිල් වික්‍රමසිංහගේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ඒ වගේම රාජ්‍ය නොවන කළු බලල් හමුදා සමග ඍජු සම්බන්ධතා පවත්වන ඊනියා ජාත්‍යන්තරයේ පිළිගත සහ සම්බන්ධීකරණ කටයුතු කරන නිදහස් සංවාද වැඩබිම යෝජනාව ඉතාම සාහසිකයි ඍජුයි විවෘතයි. ඔහු රටට එරෙහිව වැඩ කරන ඉදිරිපෙළ දේශපාලන ක්‍රීඩකෙක් සාලි පීරිස්. ඒ අනුව ඔහු සහ අනිත් පැත්තෙන් සජිත් ප්‍රේමදාස සජබේ මහා එකා එකට එකතු වෙලා උපක්‍රමශීලීව මහා නායක හිමිවරු අන්දලා මහා නායක හිමිවරු බුදුදහම දන්නෙත් නැහැ දේශපාලනේ දන්නෙත් නැහැ. ඒ අනුව උන්වහන්සේලා පාවිච්චි කරලා අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ එකඟතාව හදාගෙන දැන් හදන්නේ ඊටාම කෙටි කාලයක් තුල නිශ්චිත
කාලසටහනකට අනුව විධායක ජනාධිපති ධූරයට කෙලිනවා. ඒ තමයි ගෝඨාගේ අන්තිම ජොබ් එක. ඒ කියන්නේ ඔහු දැනුවත් ඊළඟට පාර්ලිමේන්තුව තොරම්බල් කළ හැකි බලයකට මාරු කරනවා. ඊටම සරල වැඩක් කරන්න යන්නේ අග්‍රාමාත්‍ය කේන්ද්‍රීය විධායක දුර්වල බලයක් ගොඩනගලා පාර්ලිමේන්තුව අතට ගන්න තමයි තරවුකාර කණ්ඩායම් මේ සූදානම් වෙන්නේ. චීනු, ඇමරිකානු, ඉන්දියානු. චීනු වෙන විදිහකට ප්‍රධාන වශයෙන්ම ඇමරිකානු සහ ඉන්දියානු. එක දිගට මේ ගැන අපි කතා කරනවා. වියරු තරුවේ කතාව. මේ අනුව තමයි 2024 ඊළඟ ඉත්තව තෝරාගන්න. ඊට කලින් තමයි මේ උත්සාහය, මේ අභ්‍යාසය අතදා බලන්නේ. ගාලු මෝදොර ගෝඨාගෝ ගම මේ ව්‍යාපෘතියමයි, වෙන ව්‍යාපෘතියක් නැහැ. සුදු කළු, සුදු කියන්නේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය සිංහල ජාතිකත්වයේ, කළු කියන්නේ ඊට අනෙක් පස සුළු ජාතික සංහිඳියාව, මානව හිමිකම් ආදී වශයෙන් ගොනු කෙරෙන රටට එරෙහි බලවේග. කළු සුදු. ඩොනල්ඩ් ට්‍රම්ප්, ජෝ බයිඩන් වගේ හැබැයි ඇමරිකානු රාජ්‍ය යට ශ්‍රී ලංකාවේ අපේ මේ සිදුවීම් යලි පෙළ ගැහෙන්නේ ඇමරිකානු රාජ්‍ය වෙනුවෙන්, ඉන්දියානු රාජ්‍ය වෙනුවෙන්, චීන රාජ්‍යත් වෙනවා. හරිනේ. තානාපති කාර්යාලය, මහා කොමසාරිස් කාර්යාලය තමයි අපේ රට පාලනය කරන්නේ මේ මොහොතේ. මහයවුන් එකෙක්වත් දන්නේ නැහැ තමන්ට සිදුවන්නේ කුමක්ද, තමන් මේ කරමින් ඉන්නේ කුමක්ද කියලා. මේ කතාව සජබෙට අදාළයි, මාලිමාවට අදාළයි. මාලිමාවට ජෙප්පෝ. පෙරට්ටන්ට අදාළයි ඒ යට උඩ වටේට අන්තරේ. හරිනේ. මේ සියල්ල මැද දෙවන්ත සංස්කෘතික සංහාරයක් සිද්ධ වෙනවා. එයයි සුදු දේශපාලනය තමයි අවසානයේදී ගෝඨාභය රාජපක්ෂට 69 ලක්ෂ ගණනක මහා ජනපෞර හදන්නේ. සිංහල බෞද්ධ කේන්ද්‍රීය සිංහල මහා ජනපදනම්. එය යලිත් මේ රට තුල රට මත ගොඩනැගෙන්නට උන් ඉඩ දෙන්නේ නැහැ. හේතුව තමයි අනාගත ඩියාගෝ ගාෂියව හදන්න බෑ. මේ පොළව මේ විදිහට කොල්ල කන නම් රට පුරා කොරිඩෝස් නිර්මාණය කරලා වෙළඳ මිලිටරි, ඩොමෙස්ටික් එයාපෝට් හදලා රට වටේට ප්‍රහාරක නෞකා රඳවන නිර්මාණය කරලා මේ පොළව ප්‍රතිසංවිධානය කරන්න. රීචාටිං ශ්‍රී ලංකා US strategy after the war ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න නම් රට මත ශිෂ්ටාචාරගත බලය ගලවන්න ඕන. ඒ සඳහා සංස්කෘතික අක්මුල් ගලවලා දාන්න ඕන. ඒ අනුව තමයි චින්තන ධර්මදාසලා ජංගි ගලවන්නේ. මතකනේ කතන්දරේ. ජංගි ගලවන්නේ ඒ සඳහා තමයි. සංස්කෘතික අක්මුල් ගලවන්න. මේ සාමාන්‍ය සිද්ධියක් කියලා ඔබ හිතන්න එපා. ඊ타ත්ම සංවිධානාත්මක රටට එරෙහි කුමන්ත්‍රණයක්. මේ ගැන කාදිනල්තුමා දැනුවත්. කාදිනල්තුමා පාස්කු ප්‍රහාරයත් එක්කම ඔබට මතකයි මේ කතාවේ කෙටි සටහනක් ඉදිරිපත් කරන්න පටන් ගත්තා. විවිධ වචන වලින් කිව්වේ මේ රටේ සිංහල බෞද්ධ මුලක් තියෙන්නේ. කේන්ද්‍රීය බලය තියෙන්නේ ඒ තුල. ඒ වටා සියලු ආගම් සහෝදරයෝ වගේ එකට වැඩ කරනවා. සංහිඳියාවක් කොහොමක් තියෙනවා. සිංහල බෞද්ධ මහා ජන සමාජයේ සමග රෝමානු කතෝලික, ඉස්ලාම්, මුස්ලිම්, හින්දු සියලු ආගම් කණ්ඩායම් එකට එකතු වෙලා තමයි මේ ජාතිය හැදිලා තියෙන්නේ කියලා උන්වහන්සේ කියාගෙන එනවා. එනකොටම ඇලයිනා ටෙප්ලිට්ස් ඇමරිකානු හිටපු තානාපතිවරිය උන්වහන්සේ මුණ ගැහෙන්න යනවා. ඒ කුප්‍රකට සාකච්ඡාවක්. එතෙන් සිට කාදිනල්තුමා ඒ ගැන කියන්නේ. ඊට පස්සේ කෙලින්ම ගේමට බහිනවා. අන්න ඊට පස්සේ විධායක ජනාධිපති ධූරයට කෙලින ව්‍යාපෘතිට සම්බන්ධ වෙනවා. හරියටම ගණන් හදලා බලනකොට තවම මේ සියල්ල තිබෙන්නේ සංවාදයක් තුල. අපට තීරණයක් ගන්න බෑ. ඉතිහාසය තුල මේ සංවාදය තවදුරටත් ගොඩනැගෙන නියමිතයි. පාස්කු ප්‍රහාරය ගැන කල්පනා කරනකොට S2 පියාගෙන භාවනාවක යෙදෙමින් කල්පනා කරනකොට ඊටම සියුම් විදිහට පේනවා ඒ මොහොතේ ඇයි පල්ලිවලට සහ රාන්ලා ප්‍රහාර එල්ල කරන්නේ. සිංහල බෞද්ධ මහා ඡන්ද පදනම කොහොමත් ඒ මොහොතට අදාළව ගෝඨාභය රාජපක්ෂට හෝ එවැනි සිංහල බෞද්ධ කේන්ද්‍රීය සිංහල මහා ඡන්ද පොළ නියෝජනය කරන නායකයෙකුට හැදෙමින් තිබුණේ. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. හේතුව ඊනිය යහපාලනයේ හැසිරීම 2018 වෙනකොට පොහොට්ටුව පුප්පවල ඒ අතදැවීම කරලා තිබුණේ. හැබැයි රෝමානු කතෝලික ඡන්ද ටික මිලියනයකට ආසන්න ප්‍රමාණයක් විය හැකි. තවම හරියටම ගණන් හදලා නැහැ. ඒ ඡන්ද කොටස කොහොමද මේ
ගෝඨා හෝ ඒ මාදිලි වෙනත් ඒ මොහොතට අදාළ යෝජිත නායකයාට ගොනු කරන්න කියන ප්‍රශ්නය මේ think tanks වලින් සලකා බැලෙන්නේ නැති. එතකොට පන්සලකට හෝ පන්සල් සමූහයකට පහර දීලා වැඩක් නැහැ. කොහොමත් සිංහල බෞද්ධ කඳවුරේ ඡන්ද ටික එතන තියෙනවා. සුදු දේශපාලනය තුල. එහාට මෙහාට වැනෙමින් තියෙන. ඒ කියන්නේ මේ පැත්තේද ඒ පැත්තේද කියලා වැනෙමින් තියෙන රෝමානු කතෝලික ඡන්ද ටික එක මිටකට අරගෙන මේ පැත්තට හේතු කරන්න තමයි සහරාන්ලා ඒ ප්‍රහාරය එල්ල කෙරුවේ කියලා අපිට හිතන්න පුළුවන්. ඒ අනුව රෝමානු කතෝලික ජනයා කෙලින්ම සිංහල බෞද්ධ කේන්ද්‍රීය සිංහල ජනපදනමේම ප්‍රධාන අනන්‍ය කොටසක් බවට පත් වෙනවා. අපට අනුමාන කරන්න පුළුවන් විදිහ එයයි. ඒ අනුව තමයි අවසානයේදී 69 ලක්ෂ ගණනක මහා ජනපෞර හැදෙන්නේ. ඒ මොකටද? access of MCC හරහා ඉඩම් ටික කොල්ල ගන්න. මෛත්‍රීපාල සිරිසේන නවත්තපු තැනින් ගෝඨාභය රාජපක්ෂට වැඩ පටන් ගන්න අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය හදලා දෙන්න. හරිනේ. වැඩේ වුණානේ. විශ්ව සම්මත කරගත්තා. හම්බන්තොට වරායේ කොහොමවත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ වැඩේ ඉවර කරා මෛත්‍රී රනිල් ආණ්ඩුව. ඊට පස්සේ කොළඹ වරායේ ඉන්දියානු පංගුව ගෞතම අදානිට බාර දුන්නා. කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ. වෘත්තීය සමිති රිලා නැටුම් නැටුවා. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ දැම්ම කැඳවුම් කරුට. දෙතුන් පැත්තෙම වෘත්තීය සමිති කාර්යෝ ඇඳුම් ගලවලා හෙළුවෙන් නැටුවා. ජවීපේ පෙරටුව බඩපිනුම් ගැහුවා හෙළුවෙන්. වරාය ඉස්සරහා ඊට පස්සේ කොළඹ මූල්‍ය නගරය. ඉතාමත්ම සංවිධානාත්මක විදිහට චීනුන්ට බාර දුන්නා. බලශක්ති අධිකාරිය කෙරවල පිටියේ සිට සපුගස් කන්දේ සිට ත්‍රිකුණාමලය දක්වා ත්‍රිකුණාමල මහා තෙල් ටැංකි ගබඩා සංකීර්ණය. ඒ යාබද ත්‍රිකුණාමල වරාය මේ සියල්ල මේ වෙනකොට කොහොමද කොල්ල කන්නේ කියලා සැලසුම් සකස් කරලා හවරයි. කෙරවල පිටිය ඇමරිකානු හස්තයක් ශ්‍රේෂ්ඨාධිකරණයටත් උඩින් සම්බන්ධ කෙරුණා. ඒ විතරක් නෙවෙයිනේ. මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් නිදි ස්වභාවික වායු නිදි මේ සියල්ලමත් දැන් මේ වෙනකොට අවශ්‍ය වෙන්දේසියට සූදානම් කරලා තියෙන්නේ. 11 කපටි නරි රංචි ප්‍රධාන නරිරාල උදේ ගම්මන්පිල වැඩ ටික තිතට ගානට අකුරට කරලා බැසිල් රාජපක්ෂත් එක්ක බොරු රණ්ඩුවක් අල්ලලා එළියට බහැලා අවලස්සන ඇමරිකානුව වෙනුවට ලස්සන ඇමරිකානුවෙක් බවට පත් වෙලා වැඩ ටික තිතට කරනවා. කොහොමත් අවලස්සන ඇමරිකානුවා කියන්නේ ලස්සන ඇමරිකානුවෙක් වගේ අපි ඔප්පු කරලා පෙන්නනවා. ඒ කතාව ඔබට මතකයි. මේ මොහොතට අදාළව ඔබ ගෝඨා ගෝ ගම එහෙම නැත්නම් ගෝඨා ගෝ හෝම් ගෝඨා ගෝ හෝම් බැසිල් කපුටුකා කාකා කපුටුකා කාකා කියා මේ කරන්නේ රාජපක්ෂලාගේ ධනය යලි ලබා ගැනීමට කියලා කල්පනා කරනවා නම් ඔබට වැරදිලා. මේ සංස්කෘතික සංහාරයක්. රාජපක්ෂලා අත්පත් කරගෙන ඉන්නේ සාටකයේ හරහා සිංහල බෞද්ධ කේන්ද්‍රීය මහා ඡන්ද පදන. ඒ සඳහා මහින්ද රාජපක්ෂව 2000 වෙනකොට සූදානම් කරන ඇඩ්වර්ටයිසින් මාකටිං ඒජන්සි එකකින්. අනිවාර්යෙන්ම ඊට ඇමරිකාව සම්බන්ධ ඇති. ඒ කියන්නේ ඉරණවිලින් වැඩ පටන් අරගෙන තිබුණ ඇමරිකාව ඉන්දියාවත් එක්ක එකතු වෙලා ඉන්ඩෝ පැසිෆික් සැලසුම් හදමින් තිබුණේ වෙනකොට චීනු හම්බන්තොට වරායෙන් ආදිශීල් වික්‍රමනායකලගේ පස්සපැත්තට කකුල තියලා කරට නැගලා වැඩ පටන් අරන් තිබුණේ චන්ද්‍රිකත් එක්ක. ඒ අනුව අනිවාර්යෙන්ම මහින්ද රාජපක්ෂ කේන්ද්‍රීය ඊළඟ බලය ගොඩනගන් ඒ වැඩේ කෙරුවා. කුරහන් සාටකයේ පොතක් ලියවුණා. මහින්ද රාජපක්ෂගේ පෙනුම වෙනස් කෙරුවා. සිංහල බෞද්ධ මහා නායකයෙක් බවට පත් කෙරුවා. ඔහුගේ පෙනුම කටහඬ දකුණු වීම සියල්ල හරියට ගානට වැඩ කෙරුවා. යුද්ධය අවසන් කරගන්නට රටට එරෙහි ප්‍රභාකරන්ටත් එරෙහි පොළොව ක්ලියර් කරගන්න එපා. මොකද හතර වටේ ප්‍රභාකරන් පිස්සෙක් වගේ වැඩි තියෙනවානේ. ඒ සියල්ලට සම්බන්ධ වුණු think tanks මේ සැලසුම් සකස් කළ වගේ දැන් ඉතාම පැහැදිලි. දැන් ඒ සාධකේ ඉවත් කරන්න ඕන. සාටකය දාලා වැඩේ කරගත්තා. යුද්ධය අවසන් කරගත්තා. ප්‍රභාකරන් කියන හතර අත වෙඩි තින පිස්ස ඉවත් කරගත්තා. දැන් සාටක ඉවත් කරන්න ඕන. නැත්තම් මල මගුලක් වෙන්නේ 69 ලක්ෂ ගණනක දැවැන්ත ඡන්ද පොලක් මහා ජන බලයක්. ඒ වගේම අමතක කරන්න එපා කවදාවත් පරාජය කරන්න බෑ කියපු ප්‍රභාකරන් මරා දාන අවසන් කරන මිලිටරි වශයෙන් ඒ සියල්ල අහවර කරන දැවැන්ත හමුදා බලයක් ගොඩනගනවා ශ්‍රී ලංකාව. ඒ යට වැඩ කෙරුවේ සිංහල බෞද්ධ හෙළ අක්මුල්. යුද්ධය මම දෑහින් දැක්කා. ඒ යුද්ධය ම්ලේච්ඡයි. යුද්ධය වැරදි voice wrong. හැබැයි ඒ තුල තිබුණු ශ්‍රී ලංකාවට අනන්නේ මහා බලය, හමුදා බලය think tanks වලින් ගණන් හැදුවා.
මෙහෙම ගියොත් කෙලවෙනවා. ඩියාගෝ ගාෂියා වගේ අපිට මේ දූපත අත්පත් කරගන්න බෑ කියලා උන් කල්පනා කරා. දූපත අත්පත් කරගන්න නම් ඒ මහා කේන්ද්‍රීය ඓතිහාසික මුල් ගලවලා දාන්න ඕන. අන්න. චින්තන ධර්මදාසලාගේ ජංගි කෙලිය. තවත් බොහෝ සිදුවීම් හරහා ස්වාමින් වහන්සේලා ගුණාට අන්දලා මැදගොඩ අබේතිස්ස හාමුදුරු වගේ සංඝ පෙනුමින් වැඩ කරන මුදලට කෑදර ස්වාමින් වහන්සේලා පාවිච්චි කරලා අසපු වගේ බුදුදහමට එරෙහි බුදුදහමේම කඩ සියල්ල පාවිච්චි කරලා දැවැන්ත සංහාරයක් කරලා තමයි මේ தත්ත්වය ගොඩනගන්නේ. ඔබට තව මේ සංස්කෘත සංහාරයට අදාළ හොඳ කතාවක් කියන්න. මේ කතාව අපට මග හැරුණා. මගේ සටහන් අතර තියෙනවා. හැබැයි ඔබට අනිවාර්යෙන්ම මග හැරුණා. අප්‍රේල් 29 වෙනිදා පහුගිය දින කිහිපය ගෙවුනේ. ඔබ දැක්කනම් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ ඇතුළු වෘත්තීය සමිති විශාල පිරිසක් ගාලු මෝදරට එකතු වෙනවා. උණුහුම් ප්‍රවෘත්ති මවනවා. ඒ අතරතුර කවුදෝ එකෙක් SWRD බණ්ඩාරනායක පිළිරුවට නැගලා SWRD බණ්ඩාරනායකගේ ඇස් කළු පාට රෙද්දකින් ගැට ගන්නවා. එය සංකේතවත් කරන්නේ කුමක්ද? SWRD බණ්ඩාරනායක දේශපාලනය ඉතිහාසය තුළ සංවාදයක්. එය කුමක්ද? ඒ අවසාන නැති සංවාදයක්. රෝමානු කතෝලික කඳවුරට අයිති SWRD බණ්ඩාරනායක ඇයි බුද්ධ ආගමට ආවේ කියලා ඔහු පොතක් ලියලා තියෙනවා. මේ පොත දැන් නැහැ. දවසක යලි ලැබුණොත් ඔබට මේ පොත පෙන්වන්නම්. නිදහස් කාර්යාලයේ තිබුණ හදිසියේ කාර්යාලය අවසන් කරන්න සිද්ධ වෙච්ච නිසා මේ පොත් ස්ථානගත වුණා. ස්ථානගත වෙච්ච පොත ස්ථානගත වුණොත් ඔබට පෙන්වන්න. පොතේ නම Why I Became a Buddhist. බණ්ඩාරනායක කතාවේ Why I Became a Buddhist කියන කතා වස්තුව ඇතුලේ තියෙන්නේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය ඡන්ද පදනම මත. කොහොමද ජාතිකත්වයේ මත සුදු දේශපාලනය ගොඩනගන්නේ කියලා. සංඝ වෙද ගුරු ගොවි කම්කරු මේ මහා බලය තමයි 56 විප්ලවයට සම්බන්ධ වෙන්නේ. ඒ විප්ලවයක් තමයි එදාට අදාළව. එහි අලගිය තැන් මුලගිය තැන් වෙනම සාකච්ඡා කරන්න ඕන. සිංහල බෞද්ධ කේන්ද්‍රීය සිංහල ඡන්ද පදනමක් ජාතිකත්වයේ මත ගොඩනැගුණු මහා ජන බලයක් සහ අනිත් පැත්තෙන් වාමාංශික දේශපාලනයට අදාළ වම්මියුරේ කල්ලි කණ්ඩායම් කීපයක් එකට වැඩ කරමින් තමයි ඒ ඉතිහාස තීරු අවසන් කරන්නේ. ඒ වෙනම සංවාදයක්. හැබැයි SWRD බණ්ඩාරනායක කියන්නේ යලි අනිත් පැත්තෙන් රාජපක්ෂලා අත්පත් කරගෙන ඉන්න සිංහල බෞද්ධ කේන්ද්‍රීය සිංහල මහා ඡන්දපොළ මහා ජාතිකත්වයේ පිළිබඳ ජන පෞර සංකේතවත් කරන සංකේතයක්. ඒ නිසා තමයි SWRD බණ්ඩාරනායකගේ ඇස් බඳින්නේ. think tanks වල වැඩක් වැඩේ අහම්බයක් නෙමෙයි. ඔළුවේ ගැට ගන්න තිබ්බනේ, ඇඟේ ගැට ගන්න තිබ්බනේ, බඳින්නේ ඇස්. ඒ කියන්නේ උඹ මේ කිසිවක් දෙස නොබලා හිටපන්. සිංහල බෞද්ධ කේන්ද්‍රීය සිංහල මහා ජන බලයට කියන උඹලා ඇස් වහගෙන ඉන්න, ඇස් ගැට ගහපල්ලා අපි රටට කෙලිනවා කියලා. මේ කතාව හරියට ගන්න දාර්ශනික තලයේ විග්‍රහයකට යන්න. ඒ අනුව තමයි ත්‍රිනිකායක ස්වාමින් වහන්සේලා ඔය පිස්සුව කෙලින්නේ. දැන් ඇස් ගැට ගහලා තියෙන්නේ. ගොන් මෝඩයි කරන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. හුස්ම ගන්නව විතරයි, පණ නැහැ, මැරිලා. SWRD බණ්ඩාරනායක පිළිරුව ඇස් ගැට ගහගෙන ගාලු මෝදොර බලාගෙන ඉන්න අතරේ තමයි බණ්ඩාරනායක ගොඩනගෙන මහා සංඝ බලය ඒ වැඩේ කරන්නේ. බුදුදහම බුද්ධාගම බුදුසසුන යලි 9 වෙනි වගන්තේ 78 විවස්ථාව JR රටට කෙලින් හදපු බලගතු මේවල ගෝඨ ධම්මවල ඉවර කරන්න හදන්නේ. හරිනේ. කතාවේ අන්තර් සම්බන්ධතා ඔබ දැන් වටහා ගන්න. වැඩේ කියන්නේ මේ සිද්ධිය වෙන්නේ අප්‍රේල් 29 වෙනිදා. අප්‍රේල් 21 වෙනිදා ඊට දින 8කට කලින් කැපිටල් මහරජාගේ නිවුස් ෆස්ට් චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් සාකච්ඡාවක් ගන්නවා ප්‍රශ්න 10කට අදාළව. CBK 10 questions බලන්න. අන්තර්ජාලයේ තිබෙනවා කෝලංකාර වැඩසටහන් මේවන්නෙක් තමයි වැඩේ කරන්නේ. චන්ද්‍රිකත් පොඩි කෙල්ලෙක් වගේ ගොන් කතා ටිකක් කියලා දානවා. බණ්ඩාරනායකලට දාව උපන්න චන්ද්‍රිකා ඒ පාරෙම යන සිංහල බෞද්ධ කේන්ද්‍රීය සිංහල මහා ජන පෞරට හිමිකම් කියන සාටකය කරදාගත්ත රාජපක්ෂලාට කෙලින් හැටි තමයි මේ කතාවේ කියන්නේ. ඒ කියන්නේ චන්ද්‍රිකා පාවිච්චි කරලා රාජපක්ෂලාට ගහනවා. වෙන විදිහකට කිව්වොත් බණ්ඩාරනායකලා පාවිච්චි කරලා රාජපක්ෂලාට ගහනවා. බණ්ඩාරනායකලා 50 දශකයේ වෙනකොට හදනව Why I Became Buddhist මතකනේ. මේ විදිහටම කුරහන් සාටකය
රාජපක්ෂලා හදනවා. Why I became Buddhist කියන කතාවස්තුවයි කුරහන් සාටකය කියන කතාවස්තුව එකයි. දැන් මේ කතාවස්තුවෙන් මේ කතාවස්තුවට ගහලා දානවා. මේ සංකීර්ණ සංවාදයක්. හැබැයි චන්ද්‍රිකාගේ මේ කතාව කියලා දවස් 8ක් යනකොට උඹ ඇස් දෙක පියාගනින් කියලා බණ්ඩාරනායකගේ ඇස් බඳිනවා. මේ එකම කතාවක්. හැබැයි කැපිටල් මහරජාගේ නිවුස් ෆස්ට් මේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ඔබ බලන්න. වැරදිමක් වෙලා තියෙනවා නම් ඉල්ලා අස් කරගන්න සූදානම්. පීරලා බලන්න මේ දිනය අප්‍රේල් 29 වෙනිදා. හිරු ප්‍රවෘත්ති වාර්තා කරන චූටි කෑල්ලක්. තවත් තොරතුරු ඔස්සේ තමයි මේ ගැන අධ්‍යයනය කරලා ඔබට කතා කරන්නේ. ප්‍රවෘත්ති වාර්තා කෙරුවේ නැත් දෙරණත් චූටි කෑල්ලක් විය යුතුයි. අනෙක් ජනමාධ්‍ය මේ කතාව කිව්වේ නැහැ. ඇයි කතාව වහලා දැම්මා. ජනමාධ්‍ය සියල්ල මේ මොහොතේ මෙහෙවන්නේ චීනු යටින් එනවා ඇති කෙලින්ම ඇමරිකාවයි ඉන්දියාවයි. ඉන්දියානු ටෙලි නාට්‍ය සියලු ජනමාධ්‍ය ආක්‍රමණය කරලා තියෙනවා. විදේශ ටෙලි නාට්‍ය පෙන්වන්නේ නැහැ කියන ස්වර්ණ வாහිනී අයිති සුභාෂ් කරන් අලිරාජාට කොහොමද ඒක? ඒ කියන්නේ සියලු ජනමාධ්‍ය අපේ නෙමෙයි උන්ගේ. ඇමරිකාව ඉන්දියාව ඇමරිකාව සියල්ල අත්පත් කරගෙන තින්නේ. අපේ පාරේ පරට්ටිය දන්න දෙයක් නැහැ. කෑවා බිව්වා චූදැම්ම බඩ උඩ දාගෙන හිටිය අන්තිමට යන්න ගියා. එච්චරයි. ජාතිය අනතුරේ. දැන් මේ සිද්ධිය SWR බණ්ඩාරනායකගේ ඇස් බැඳීමේ සිද්ධිය සහ එය කැපිටල් මහරජාගේ නිවුස් ෆස්ට් වැහීමේ සිද්ධිය, මගහැරීමේ සිද්ධිය සහ චන්ද්‍රිකා ලව්වා නැත්තම් බණ්ඩාරනායකලා ලව්වා රාජපක්ෂලාට කෙලින් හදන සිද්ධිය එකට ගලප්පලා බලන්න. මේ පුද්ගලවාදී සිදුවීම් නෙවෙයි. මේ ඊට එහා යන දේශපාලන සංවාදයක්. අපේ සංවාදය අවසන් කරන්න වැදගත් කතාවක් ඔබට කියන්න තියෙනවා. පහුගිය මැයි 7 වෙනිදා සේනාදි ගුරුගේ කියන හාදය රවුලවල ජටාවක් බැඳලා නදික ගුරුගේගේ සහෝදරයෙක්. දන්නේ නදික ගුරුගේගේ සහෝදරයෙක් කියලා සමහරු කියනවා. දන්නේ නැහැ. එසේද විය හැකි. ඒ කට් එක තියෙනවා රවුල හැමක් තියෙනවා. ඒ සෙල්ලමත් ඒ විදිහටම කරනවා. නදික ගුරුගේ කියන්නේ නිකන් සංගීතයෙන් රටට කෙලින මිනිහෙක්. ඒ ගැන අපි තවදුරටත් කතා කරමු. ඊනේ යහපාලන කාලේ රූපවාහිනිය, ජාතික රූපවාහිනිය අයිති කරගෙන හිටි නදීක ගුරුගේ. රටට කෙලින්නම තමයි කතාව. සංස්කෘතික සංහාරකෙක්, සංස්කෘතික ඝාතකෙක්. ඒ කියන්නේ උපුල්ෂාන් සන්නස් කළ විදිහමයි. චින්තන ධර්මදාස විදිහමයි. බට් ටිකක් වෙනස් ඒ විදිහමයි. ඒ තවත් එක තරව් කරුවෙක්. ඔහුගේ සහෝදරය විය හැකි. කෙසේ නමුත් ඔහු තවත් කීප දෙනෙක් එක්ක ජනමාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. ගාලු මෝදර ගෝඨා ගෝගම් තියලා කියනවා මේ අරගල භූමිය අපට අනුව ජංගි අරගල භූමිය ඔහුට අනුව සේනාධි ගුරුගේට අනුව සහ තවත් කීප දෙනෙකුට අනුව අරගල භූමියක්. මේ අරගල භූමියේ කලබලයක් ඇති කරන්න නියමිතයි. ඔහු කියන්නේ ඔහුට තොරතුරු ලැබිලා තියෙනවලු. ඔහු රජය කියන වචනේ පාවිච්චි කරනවා. රජය එක්තරා සංවිධානාත්මක මෙහෙයුමකින් කලබලයක් ඇති කරලා කීප දෙනෙක් ඝාතනය කරලා ගාලු මෝදොර සම්පූර්ණයෙන්ම ලේවිලක් කරන්න හදනවා කියලා තමයි ඔහු කියන්නේ. ස්නයිපර්ස්ලා ගැනත් කියනවා. එහෙම මරන්නත් පුළුවන්ලු ඈත ඉඳලා ඉලක්කයට වෙඩි තියලා නිකන් පිහිවලින් අනින කතාවක් කියන්නේ කතාව ඇහෙනකොට බය හිතෙනවා. මගේ නිරීක්ෂණ වලට අනුව මේ ප්‍රවෘත්තියත් කැපිටල් මහරජා එදා වාර්තා කෙරුවේ නැහැ නිවුස් ෆස්ට්. සමහර විට මගේ හැරුණාද දන්නේ නැහැ මට. ඔබ බලන්න අධ්‍යයනය කරලා මගේ යෝජනාව වාර්තා කෙරුවේ නැහැ. හිරු ප්‍රවෘත්ති අස්සේ තමයි මේ කැලල කියව ගත්තේ. අප්‍රේල් 29 වෙනිදා. අනෙක් ජනමාධ්‍යත් ඔබ අධ්‍යයනය කරන්න. මටම පවර්ලා නිකන් ඉන්න එපා අධ්‍යයන කටයුතු කරන්න. අපිත් කීප දෙනෙක් මේ තොරතුරු එකතු කරනවා. කණ්ඩායමක් විදිහටම ඔබත් ඒ කණ්ඩායමට එකතු වෙන තොරතුරු එකතු කරන්න. එතකොට ඔහු ශාන්ත බණ්ඩාර කියලා පුද්ගලෙක් ගැන කියන හමුදා පුහුණුවක් ලැබු හමුදාවේ නිරපු පුද්ගලෙක් ගැන ඔහු කවුද? ඊටම භයානක කතාවක්. ඒත් එක්කම මේ සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරි විදිහට නම් මේ වෙනකොට මේ සේනාධි ගුරුගේ කියන හාදයාගෙන් කට උතර අරගෙන ඔහු දන්නේ මොනවද කියලා අහලා වහාම ක්‍රියාත්මක වෙන්න ඕන. පොලිසිය සහ විශේෂයෙන්ම බුද්ධාංශය මේ ගැන ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම වෙලාද අපි දන්නේ නැහැ මේ කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මේවා කරන්න හදන මිනිස්සු මේ සේනාධි ගුරුගේ ධම්මවල පුරෝකථනයක් කෙරෙව්වද? අපි දන්නේ නැහැනේ. ඇත්තට මෙහෙම දෙයක් වෙන්න යනවද? එහෙම නැත්නම් වෙන කට්ටියක් කරලා එය ආණ්ඩුවට එහෙම නැත්නම් රාජ්‍ය පාර්ශවයට දාන්න හදනවද? දැන් සහරාන්ගේ සිද්ධිය තවම දන්නේ නැහැ. රතු කාපට් එක යට තියෙන්නේ. ඒ වගේ සිද්ධියක් නිර්මාණය කරන්න යනවද? අපි කිසි දෙයක් දන්නේ නැහැ. විශාල කලබගැනියක් ඇති කරලා ඒ ලේගංගා මත සෝසුසු මත ඇක්සා සෝෆා MCC පාරදිගේ
ඇමරිකානු හමුදාවට මේ රටට එන්න පුළුවන්. ඇමරිකානු හමුදාව යනු යලි ඉන්දීය හමුදාව. ඉන්දියාවත් එක්ක තමයි ඇමරිකාව වැඩ කරන්නේ. ඉන්දීය හමුදාවට එන්න පුළුවන්. ගාලු මොදොරට ප්‍රහාරක යානත් ඇවිල්ලා පෙන්නුවා. ඔබට මතකයි අපි සියල්ල ගැන කතා කරලා තියෙන්නේ. ඒ අනුව ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. තාම පරිස්සමට සියල්ල දෙස බලාගෙන ඉන්න ඕන. එකම එක යෝජනාවයි ඔබට කරන්න තියෙන්නේ කිසිම විදිහකට ප්‍රචණ්ඩත්වයට නැඹුරු වෙන්න එපා. මේ වෙනකොට මුළු සමාජය තුළම ප්‍රචණ්ඩත්වයක් වැඩ කරනවා. ත්‍රිරෝද රථයකට යන්න බෑ පාරේ තවත් ත්‍රිරෝද රථ අර බැසිල් හෝන් එක ගගහා අර ත්‍රිවිලර් එක කුලප්පු කරනවා. ඔහු මොන පිළි කෙනෙක්ද දන්නේ නැහැ නේ. ඒ කියන්නේ ත්‍රිරෝද අතරත් ගැටුමක් නිර්මාණය කරමින් තියෙනවා. කණ්ඩායම් දෙකකට වගේ. පාරවල් දිගේ පිස්සු වගේ උන්මත්තකයෝ වගේ ගමන් කරනවා. පොලිසිය ගණන් ගන්නෑ. එක්තරා තරුණියක් ඔබ දැක්කා බොරැල්ල හන්දියේදී පොලිස් නිලධාරියෙකුට ඉතාමත්ම පාදඩ විදිහට බනින හැටි. වැරද්ද මොකක් වුණත් එහෙම තරුණියකට හැසිරෙන්න පුළුවන්. ජංගම දුරකථන වලින් රූගත කරමින් එවැනි සිද්ධියකට සම්බන්ධ වෙන්නේ නිකන්ද කවුරු හරි මෙහෙවනවද? එවැනි තත්ත්වයක් තියෙන්නේ. දියත ඉස්සරහා හොරුගෝ ගමේදී එක්තරා පොලිස් නිලධාරියෙකුට ස්වාමින් වහන්සේ නමක් ඇතුළු තවත් තරවුකාර කණ්ඩායමක් වට කරගෙන කරන්න හදන වැඩි සහායට එන පොලිස් නිලධාරියට පස්සට අනිනවා පුද්ගලෙක්. ඉවසීමෙන් ඔවුන් තත්ත්වය කළමනාකරණය කරගන්නවා. අමුතු සිදුවීම් පළක් නිර්මාණය වෙනවා. මේ සියල්ල හරහා පොලිසිය ත්‍රිවිධ හමුදාව පටලවගෙන යම් සිද්ධියක් නිර්මාණය කරලා ඒ ඔස්සේ යමක් කරගන්න හදනවාද තරවුකරු think tanks අපි දන්නේ නැහැ. ඒත් එක්කම ශවේන්ද්‍ර සිල්වව තොරණක් වගේ අන්දවලා තියෙනවා. ඔහු හරහා හමුදා අනුකණ්ඩයකට රට මාරු කරන්න හදනවාද? අනුර කුමාර දිසානායක බලහුමාරුවක් ගැන කතා කරුවා වියරුවෙන් පිස්සු වැටිලා වගේ. වියරු වැටිලා වගේ. වියරු කියන්නේ පිස්සුවට යහ යන එකක්. නුගේ ගොඩදී ප්‍රජාතන්ත්‍රවාදයට නතු නොවන නීතියට නතු නොවන සම්ප්‍රදායන්ට පටහැනි දැනුත් විවස්ථාවට එරෙහිව තමයි කතා කරන්නේ. විවස්ථාවට කෙලින්නම තමයි කතා කරන්නේ අනුර කුමාර දිසානායක. අනිත් පැත්තෙන් ලාල් කාන්තල හොඳට බීලා කරටි කැඩෙන්න ගහලා මිනිස්සු කුලප්පු කරනවා. එක අතකින් කුණු බිත්තර එක අතකින් කුණු තක්කලි අරගෙන වරෙව් කොළඹ වට කරමු කියලා කියනවා. ජනාධිපති මන්දිරයට අරලිගහ මන්දිරයට ඒ වගේම පාර්ලිමේන්තුවට ගහමු කියලා කියනවා. වසන්ත මුදුලිගේ පිස්සෙක් වගේ අමු පිස්සෙක් වගේ ප්‍රචණ්ඩත්වයේ වපුරමින් කොළඹ වට කරන්න කතා කරන එක මන්ත්‍රීවරයෙක්ටවත් පාර්ලිමේන්තුවට යන්න එපා කියනවා. මේ தත්ත්වය තුල ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. මේ තමයි තැටිය රත් වුණු වෙලාව. හැබැයි මතක තියාගන්න ඉල්ල. තැටිය රත් වෙනකොට රොටි පුච්චන්නේ මම ඔබ අපි කවුරුවත් නෙමෙයි. චීනු, ඇමරිකානු, ඉන්දියානු. අපි තැටිය රත් කරලා උන්ට රොටි පුච්ච ගන්න දෙනවද? කල්පනා කරලා බලන්න. තවත් ගොසිප් එකක් කියවෙනවා. ඒකත් ඔබට කියන්න ඕනි. අද දවස් ඇතුළත මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වෙනවාය අපි කලින් කිව්වේ. ඒ වගේ සිද්ධියකට ඉඩ නොදෙන ඔහුගේ පාක්ෂිකයන් විශාල පිරිසක් කොළඹට එනවාය. දහස් ගණනින් ඇවිල්ලා ඒ එන මහා පිරිස සහ ගාලු මෝදර පිරිස අතර ගැටුමක් ඇති වෙනවාය. ඒ අනුව ඊළඟ තත්ත්වය නිර්මාණය වෙනවාය වයි කතාවක් තමයි ඒ ගොසිප් එකෙන් කියවෙන්නේ. සමහරු තන තන කසුකුසු ගාමින් කියන කතා සහ සමහර WhatsApp groups අතරත් මේ ගැන පණිවිඩ හුමාරු වෙනවා පේනවා. සමාජ මාධ්‍ය තුලත් එවැනි කතාවක් කියවෙනවා. දැන් අර සේනාධි ගුරුගේ කතාව මේ කතාවත් එක්ක ටැලි වෙනවා. අපි කිසිවක් දන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා රටෙන් පන්නලා පාස්කිරිදා ප්‍රහාරය සහ රාන්ලව්වා කෙරෙව්වේ එකිනෙකා දැනගෙන නෙවෙයි. යෝජනාවක්. එය අතීතය තුල යලි විග්‍රහ කරගන්න නියමිතයි. අපි දන්නේ නැහැ අපිට මේ සියල්ලත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. සාකච්ඡාවේ යලි සංවාදය දත්ත තොරතුරු සාක්ෂි මත ගොඩනැගෙන්නේ සංවාදයේ යලි මැදිහත් වීමක් දැරීමක්. හරිනේ. ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී පවතින තත්වයන්ට අනුගත වෙමින් වඩා ශිෂ්ට සම්පන්න තත්වයක් යටතේ තමයි අපි ඉස්සරහට යන්න ඕන. අර රනිල් ජයවර්ධන මහාචාර්යවරයා විශේෂඥ වෛද්‍යවරයා ප්‍රසන්න රණතුංගට බෙහෙත් දෙන්න බෑ කියලා කරපු සිස්ටම් චේන්ජ් එක නම් අපිට එපා. ඉතාමත්ම බරපතල තත්වයක රට තියෙන්නේ. අපි පිස්සු පිහාට්ටු වුණොත් උම්මත්තකී වුණොත් අපි ඔක්කොටම කෙලවෙනවා. අපි එකට එකතු වෙලා මහා සමාජයේ ගොඩනගන්න පවත්වාගෙන යන්න වැඩ කරමු. අපේ ආදරණීය අම්මා අපේ මව්බිම අනතුරේ